right. එතකොට ගිය සතියේ අපි කතා බහ කරා 13 වෙනි ගානට වෙනකම් 14යි 15යි ගණන් දෙක තමයි අපිට තියෙන්නේ අද. ඒ දෙක කතා කරලා ඉවර කරා අපි Python syntax පටන් ගමු. right. ඊට කලින් අපිට hand tracing කියන එක චුට්ටක් හුරු වෙන්න වෙනවා. ඒ කියන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. එන කතා බහ කරා. right. හරි. එතකොට අපේ 14 වෙනි ගානේ තියෙන්නේ ඉලක්කමක් අරගෙන ඒ ඉලක්කම ධනාගයක් නම් ඒ කියන්නේ බිඳුව හෝ ඍණාගයක් නෙවෙයි නම් ඒක ඊට පස්සේ ෆික්ස් කරගන්න ඕනේ ඔත්තේද ඉරට්ටේද කියලා. ඔත්තේ නම් ඔත්තේ එකතුව වෙනමත් ඉරට්ටේ නම් ඉරට්ටේ එකතුව වෙනමත් අරගන්න ඕනේ. අවසානයේ අපිට ඔත්තේ ඇවරේජ් එක සහ ඉරට්ටේ ඇවරේජ් එක වෙන වෙනම අරගන්නත් ඕනේ. right. ඒක තමයි අපේ 14 වෙනි ගානේ අපිට දීලා තියෙන requirement program එකේ requirement. right. ඒතර මේක කරගෙන යනකොට ඔයගලන්ට පේනවා මේක ඇතුලේ conditions දෙකක් තියෙනවා. right. x විශාලයි බිඳුව ද කියන condition එක තියෙනවා. ඉතුරු වගේ සමානයි බිඳුව ද කියන condition එක තියෙනවා. මේ තප්පරයක් ඉන්නේ ඉස්කෝලේ විභාගයක් යනවා සමහර අයට ඒකට වෙන්න ඕනේ මේ කතා කරන්නේ. හරි. ළමයි සමාව වෙන්න. right. එතකොට මෙතනදී අපේ උවමනාව තමයි ඔත්තේ සංඛ්‍යා ටික වෙනම කවුන්ට් කරගන්න ඕනේ, ඉරට්ටේ සංඛ්‍යා ටික වෙනම කවුන්ට් කරගන්න ඕනේ, එකතුවත් අරගන්න ඕනේ, අවසානයේ ඇවරේජ් එක කැල්කියුලේට් කරන තැනට අපි එන්නත් ඕනේ. right. එතන මේකෙදී ඔයගලන්ට conditions දෙකක් flow chart එකේ පේන්න තියෙනවා. x විශාලයි බිඳුව ද කියලා අහන condition එක, ඉතුරු වගේ සමානයි බිඳුව ද කියලා අහන condition එක. right. එතකොට මේ condition දෙක දැන් ඔයගලන්ට මේ flow chart එක දිහා බැලුවම තේරෙනවා flow chart එකේ iteration එකක් තියෙන බව නේද? පුනර්කරණයක් තියෙන බව අපිට clear වෙනවා. මොකද අපි ඊතල දිගේ ආවොත් මෙන්න මේ ඊතල ටික එක්ක මේ පාරේ ගිහිල්ලා
නැත්තම් මේ පාරේ ඇවිල්ලා නැවත කැරකිලා ගිහිල්ලා කලින් හිටපු තැනකට වැටෙනවා. ඊට පස්සේ නැවත මේ ටික පුනර්කරණය වීම සිද්ධ වෙනවා. right දැන් මෙතනදී කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් මේ conditions දෙකෙන් iteration condition එක මොකක්ද නැත්නම් මේකේ iteration එකක් තියෙන බව දැන් පේනවා. දෙන්නම iterationද එක්කෙනෙක් iterative condition එකක්ද එහෙනම් අනිත් එක්කෙනා කවුද කොහොමද කියන එක ඔයගලන්ට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. right දැන් මම ඕගලන්ගෙනුත් ඒ ප්‍රශ්නේම ඇහුවොත් මේ දෙන්නගෙන් iteration condition එක වෙන්නේ කවුද? x විශාලයි බිඳුව කියන එක්කෙනාද පුනර්කරණයට දායක වෙන්නේ? නැත්නම් ඉතුරු වගේ සමානයි බිඳුව කියන එක්කෙනාද පුනර්කරණයට දායක වෙන්නේ? දැන් මේ සිද්ධිය ගැන දන්න නිසා ඕගලන්ට උත්තරයක් දෙන්න පුළුවන් ලේසියෙන්. හරි ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද ඒක හරියටම අල්ලගන්නේ කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ සිද්ධියක් දන්නේ නැතුව නිකම්ම ෆ්ලෝ chart එකක් දීලා ඔයගලන් අහුවොත් iterate කරන්නේ කවුද කියලා. ඔව් මේක නිකම් පොඩි සජෙෂන් එකක් කියන්න බලන්න. මොන කන්ඩිෂන් එකද iteration condition එක වෙන්නේ? x සමානයි x විශාලයි බිඳුව කියන එකද? ඉතුරු වගේ සමානයි බිඳුවද කියලා අහන එකද? ඔව් නිකන් උත්සාහ කරලා බලන්නකෝ මේක හරියයිද කියලා. ළමයි මාව ඇහෙනව නේද? ඉසුරු කියලා තියෙනවා ඉතිරිය. ඉතුරු වගේ සමානයි බිඳුව කියන එක. iteration එක. රිද්මත් කියලා තියෙනවා remainder equal 0 කියන කෙනා කියලා. right. හොඳයි අපි කොහොමද මේ iteration condition එක අඳුනගන්නේ flow chart එක? අඳුනගන්නේ මෙන්න මේ විදිහට. right. ඔයාලට conditions කීපයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපේ syllabus එක ඇතුලේ අපි කතා බහ කරන්නේ එක iteration එකක් ගැන. ඒ කියන්නේ iteration එක එක අවස්ථාවකදී යෙදෙන විදිහක් ගැන. ඔතනදී අපි iteration condition එක අඳුන ගන්න නම් අපි හොයා ගන්න ඕනේ iteration එක නතර කරන්නේ කවුද කියලා. මේ විදිහට වටේ කැරකෙන එක නතර කරන කෙනා කවුද? අන්න එයා තමයි iteration condition එක. right ඒක තමයි ඔයගලන්ට මේ වැඩේ කරගන්න තියෙන ලේසිම විදිහ. right iteration එක නතර කරන්නේ කවුද? අන්න ඒ කෙනා තමයි iteration condition එක. දැන් මේකේ x විශාලයි බිඳුව කියන කෙනාද iteration එක නතර කරන්නේ? ඉතුරු වගය සමානයි බිඳුව කියන කෙනාද iteration එක නතර කරන්නේ? ඔව් මේ කැරකෙන ක්‍රියාවලිය නතර කරන්නේ මොන condition එකද මේ දෙකේ? මගේ flow chart එක දිහා බලලා නිකන් කියන්න. ඔව් iteration එක නතර කරන කෙනා නතර වෙන්නේ මෙන්න මෙයා ගාවින් නේද? මෙන්න මේ condition එක ගාවින්. මොකද එයානේ මේ පාර වෙනස් කරන කෙනා. iterate වෙන පාරට ඔයගලන්ව යොමු කරන්නේ මෙයා. එතකොට මෙයාගේ අනිත් පාරේ ආවොත් නේද මේ පාරේ ආවොත් පුනර්කරණ ක්‍රියාවලිය නතර වෙනවනේ. කැරකෙන පාරට යන්න වෙන්නේ නැහැනේ. ඒතර පහළ මේ ලයින් එකේ ඇවිල්ලා මේක නතර වෙනවා. right ඔන්න ඔය හැකියාව තියෙන කෙනා තමයි iteration condition එක වෙන්නේ. right ඒ වගේම තමයි මේ ඉතුරු වගේ කියන එක්කෙනා iteration එකක්ද selection එකක්ද? කොහොමද අපි ඒක අඳුනගන්නේ?
ඕගලන්ට මොකක්ද හිතෙන්නේ මේ ඉතුරු වගේ සමානයි බිඳුව කියන එක පුනර්කරන කොන්දේසියක්ද නැත්නම් සිලෙක්ෂන් වරණයක්ද තියෙන්නේ සිලෙක්ෂන් එකක් තියෙන්නේ very good share right කොහොමද අපි මේක සිලෙක්ෂන් එකක් කියලා මේ ෆ්ලෝ එකෙන් අඳුනගන්නේ අපේ ෆ්ලෝ එක පොදුම ඒ කියන්නේ මේ කන්ඩිෂන් එකට අදාළව ෆ්ලෝ එක දෙකට බෙදෙනවා. ඒතර අයිටරේෂන් එකකත් දෙකට බෙදෙනවා, සිලෙක්ෂන් එකකත් දෙකට බෙදෙනවා. පාරවල් දෙකක යනවා. හැබැයි සිලෙක්ෂන් එක තමයි යම්කිසි දුරක් ගිහිල්ලා නැවත ඒ පාරවල් දෙක එක්කහු කරන කෙනා. දැන් මේ මෙතනදී ඕගලන්ට පේනවා ඇති මේ පාරවල් දෙක නැවත එක්කහු වෙනවා. ඊට පස්සේ යන්නේ පොදු මාවතක. right ඒ කියන්නේ ඊතුරු වගේ සමානයි බිඳුව කියන එක නා සිලෙක්ෂන් එකක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. ඔන්න ඔය නේචර් එක තමයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ. right දැන් මේකේ අපේ ප්‍රශ්න දීලා තියෙන නිසා යම් ප්‍රමාණයක උදව්වක් ඕගලන්ට එන්න පුළුවන්. සිලෙක්ෂන් එක අයිටරේෂන් එක හොයාගන්න. නිකම්ම ෆ්ලෝ chart එකක් දීලා හොයන්න කිව්වොත් සිලෙක්ෂන් එක අයිටරේෂන් එක මොකක්ද කියලා ඔන්න ඔය පොයින්ට්ස් දෙක මතක තියාගන්න. අයිටරේෂන් එක නතර කරන්නේ අයිටරේෂන් කන්ඩිෂන් එක. ඒ නැත්නම් අයිටරේෂන් මාර්ගයෙන් පිටපයින් පන්නන්න පුළුවන් වෙන්නේ අයිටරේෂන් කන්ඩිෂන් එකට. සිලෙක්ෂන් එකක් නම් එයා දෙකට බෙදලා ගියාට නැවත යම් තැනකදී හම්බ වෙනවා. right හරි. එතන මේක ලියනකොට ඕගලන්ට ඔය කන්ඩිෂන්ස් දෙක මේකට ගැලපෙන විදිහට යොදා ගන්න ඕනේ. මේකේ බොහොම පැහැදිලි අයිටරේෂන් කන්ඩිෂන් එක තමයි ඔයගලන්ට මුලදී හම්බ වෙන්නේ. ඒතර මුලින් හම්බෙන කෙනා තමයි මුලින් ලියවෙන්නේ. right? ඒතර මෙතනදී අපිට අර nested control structures අපි කතා කරන්නේ if එකක් ඇතුලේ if එකක් එනකොට nested if එකක් කියලා. මෙතනදී සිද්ධ වෙන්නේ nest වීමක් තමයි. මෙතනදී nest එක වෙන්නේ iteration එකක් ඇතුලේ selection එකක් nest වෙනවා. right? ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. selection එකක් ඇතුලේ iteration එකක් nest වෙන්නත් පුළුවන්. හරි? right. අපි මේක ටක් ගාලා ලියාගමු. right දැන් flow chart එක තියෙන නිසා ඔයගලන්ට සූඩෝ කෝඩ් එක ලියන එක ඒ හැටි ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේක සිංහලෙන් ලියන්නම්. පොඩ්ඩක් පොඩි කරගෙන. right අපි පටන් ගන්නවා ආරම්භය. ඊළඟට අපි අරගෙන තියෙනවා variables හතරක්. e dot කියලා ගත්තේ even total එක නැත්නම් ඉරට්ටේ යගයන්ගේ එකතුව, o dot කියලා ගත්තා ඔත්තේ යගයන්ගේ එකතුව, ec කියලා අපි අරගත්තා even numbers වල count එක, oc කියලා අපි අරගත්තා odd numbers වල count එක. right හරි. ඊළඟට අගයක් ලබා ගන්න එය x ලෙස සලකන්න. right දැන් ඔයගලන්ට පේනවා ඇති මේ iterative condition එකේ x තමයි check කරන්නේ නේද? අපි ගිය සතියේ කතා වුණා මතකද? iteration condition එක ඇතුලේ පෙර ලබාගත් කෙනෙක්ව check කරනවා නම් එයාව අපිට iteration එකෙන් එළියෙත් දාන්න වෙනවා iteration එක ඇතුලෙත් දාන්න වෙනවා කියලා. right? දැන් මෙතනත් එහෙම අවස්ථාවක් තමයි. දැන් ඔයගොල්ලෝ මේ රතු පාටින් යන lines ටික බැලුවොත් මේ අගයක් ලබා ගන්න x ලෙස සලකන්න කියන එක පුනර්කරණයේ කොටසක්. නමුත් එයා පළවෙනි අවස්ථාවේදී අපේ කන්ඩිෂන් එක චෙක් කරගන්නත් පාවිච්චි කරනවා. right? හරි. එහෙනම් මෙතනට අපි අරගන්නවා while කියන ස්ට්‍රක්චර් එක. while x විශාලයි බිඳුවද
then මේකත් iterate වෙන්නේ ඔව් කියන පැත්තෙමයි ඔව් කියන මාර්ගයමයි right ඔව් කියන එකේ මුලින්ම කරන්න කියලා තියෙන්නේ x දෙකෙන් බෙදලා ඉතුරු වගේ සලකන්න right නම් මට මේක මෙතන ලියන්න පුළුවන් ඒ විදිහටම x බෙදීම 2 ගණනය කර ඉතුරු වගේ සලකන්න ඊළඟට තියෙන කන්ඩිෂන් එකක්. මේක අපි අඳුනගත්ත මේක if condition එකක් කියලා. ඒතර මේක තියෙන්නේ දැන් while එක ඇතුලේ. එතකොට අර අපි nested ලියනකොට පාවිච්චි කරපු indentation කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන පාවිච්චි කරන්න. right එහෙනම් මෙතනින් අපි අහනවා if ඉතුරු අගය සමානයි බිඳුව. වරහන් වෙනවා වඩා හොඳයි. then දැන් if එක ඇතුලේ දෙයක් ලියවෙන්නේ නේද? ඒතර යාගේ ඔව් පාරේ අපි කියලා තියෙනවා e dot සමානයි e dot එකතු කිරීම x. එහෙනම් මෙතන ලියවෙන්න ඕනේ e dot සමානයි e dot එකතු කිරීම x. ඒ වගේම EC සමානයි EC එකතු කිරීම 1. එතකොට අපි අඳුනගත්තා එන්ටර් කරපු වගේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒක නිසා ඒක ටෝටල් එකට එකතු කරා කවුන්ට් එක එකකින් වැඩි කරා. මේකේ නැත කියන පාරෙත් යමක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපිට else එක පාවිච්චි කරන්න වෙනවා. else එකේ කියලා තියෙනවා o.tot සමානයි o.tot එකතු කිරීම x කියන අපි දීපු අගය ඉරට්ටේ සංඛ්‍යාවක් නොවුනනම් යන පාත් එක ගැන තමයි මේ කතාව වෙන්නේ. o.tot සමානයි o.tot එකතු කිරීම x ඊට පහලින් ලියවෙන්න ඕනේ oc සමානයි oc එකතු කිරීම 1. right ඊට පස්සේ පුළුවන් ඊට පස්සේ අර පාරවල් දෙකට බෙදිලා ආපු කට්ටිය නැවත හමු වෙනව නේද? ඒ කියන්නේ if එක end වෙනවා කියන එක. ඒතර මෙතන එනවා end if. right එතකොට අපි condition එක ලිව්වා. මේ condition එක ලිව්වා. මේක කරා if condition එක ලිව්වා. එයාගේ ඔව් පාරේ වෙන්න ඕන ටික ලිව්වා. එයාගේ නැත කියන පාරේ වෙන්න ඕන ටික ලිව්වා. දැන් නැවත කැරකිලා ගිහින් හම්බෙන්නේ අගයක් ලබා ගන්න x ලෙස සලකන්නේ. ඒ කියන්නේ while එක ඇතුලේ ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ අගයක් ලබා ගන්න x ලෙස සලකන්න කියලා. right මගේ අතින් පොඩි වැරද්දක් වුණා while එකෙන් එන ටික මම indent කරලා ලිව්වේ නෑ ළමයි. ඒක මම පොඩ්ඩක් indent කරන්නම් මෙතනින්. අපර කියන ළමයි හරි right ඒතර while එක ඇතුළෙම තමයි අගයක් ලබා ගන්න එක නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ මොකද එයා නැවත ගිහිල්ලා චෙක් කරනකොට right ඒතර මෙතනට ලියන්න පුළුවන් අගයක් ලබා ගන්න එය x ලෙස සලකන්න right ඊළඟට අපිට පුළුවන් while එක end කරන්න while එක end වෙනවා කියලා කියන්නේ අපේ රතු පාටෙන් තියෙන පාර ඉවර වෙනවා දැන් කොළ පාට පාරට තමයි අපිව වැටෙන්නේ ඒක කොළ පාට පාරේ තියෙනවා while එක end වුණාම කරන්න දේවල් ටිකක් ඒකේ තියෙනවා
even average එක calculate කරන්න අපි අය කරන් තිනවා EAVG සමානයි E dot බෙදීම EC ඊට පස්සේ OAVG odd එකේ average එක සමානයි O dot බෙදීම OC ඊළඟට අපේ outputs ටික අපි ලියලා පෙන්නනවා output හතරක් අපිට ලියලා පෙන්නන්න ඕනේ O dot පෙන්නන්න E dot පෙන්නන්න EAVG පෙන්නන්න OAVG පෙන්නන්න කියලා right O dot පෙන්වන්න E dot පෙන්වන්න EAVG පෙන්වන්න මේක ළමයි පිළිවෙලක් තියෙන අවශ්‍ය නැහැ OAVG පෙන්වන්න right ඊළඟට අවසානයේ right ඒතර ඔය විදිහට තමයි 14 වෙනි ගානට අදාළව අපේ iteration එක සිද්ධ වෙන්නේ විද්‍යාගී ඒ පාර අයියෝ තපරගෙන්නමයි right හරි චමත් ඉන්න මම කියලා දෙන්නම් ඔහොම ඉන්න හරි මේක තේරුණු අය ලියා ගන්න සමහර අය මට මේක ලියලා ඉවරලා තිබුණා එවපු දෙන්නම මට මතක විදියට හරි විදියට ලියලා ඉවරලා තිබුණා right චමත් අපි මෙතන කතා කරේ අපේ flow chart එකේ අපිට තියෙනවා conditions දෙකක් අපි අඳුන ගන්න ඕනේ selection එක කවුද iteration එක කවුද කියලා ඒක අඳුන ගන්න වැඩේ clearද චමත් හරි ඊට පස්සේ අපිට තියෙන චමත් සාමාන්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්න. එතකොට අපි ආරම්භයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මේ process එක මොනවාද හඳුන්වලා දෙන අපි variables ටික initialize කරන වැඩේ කරනවා. කරලා ඊට පස්සේ කියනවා අගයක් ලබා ගන්න ඒ x ලෙස සලකන්න කියලා. මොකද අපිට ඒක අවශ්‍යයි. හේතුව තමයි මේ while එකේ අපි ඒ ලබා ගන්න අගේ චෙක් කරනවා බිඳුවට වඩා විශාලද කියලා. එහෙමනම් විතරයි අපි මේ iteration වැඩේ කරගන්න පටන් ගන්න. හිමත් මං එන්නම් කතාවට ඉන්න. එතකොට while condition එක x විශාලයි බිඳුව කියන එක අපි තෝරගත්තා. එතකොට x විශාලයි බිඳුව කියන එක දැම්ම then කියන එක අරගත්තා. ඊට පස්සේ තියෙන්නේ
x වල අගේ දෙකෙන් බෙදලා ඉතිරි අගේ ගණනය කරගන්න. ඒක අපි process එකක් විදිහට මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ අපිට condition එක හම්බෙන්නේ ඒ condition එකේ ඒ condition එක selection එකකට අයිති එකක් කියලා අපි අඳුනගත්තා. මෙයා පාරවල් දෙකකට බෙදිලා නැවත පොදු පාරකකට එකතු වෙන නිසා. ඒක නිසා if ඉතුරු අගේ සමානයි බිඳුව කියන condition එක ගන්න. ඒතර if structure එකක් ගන්නෙ. then ඊට පස්සේ ඒකේ ඔව් කියන මාවතේ නැත්නම් ඔව් කියන පාරේ අපිට හම්බෙන condition statement දෙක e dot සමානයි e dot එකතු කිරීම x. ඒ කියන්නේ ඉතුරු අගේ බිඳුවයි කියලා කියන්නේ අපිට හම්බෙන ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒක නිසා අපි ඉරට්ටේ සංඛ්‍යාවල එකතුවට ඒ ඉරට්ටේ සංඛ්‍යාව එකතු කරනවා. ඒ වගේම ඉරට්ටේ සංඛ්‍යා ගණන එකකින් වැඩි කරගන්නවා. මොකද අපිට ඉරට්ටේ සංඛ්‍යාවක් හම්බෙච්ච නිසා. ඉතුරු අගේ බිඳුව නොවුනොත් අපි ඒ අගේ ඔත්තේ සංඛ්‍යාවේ එකතුවට එකතු කරගන්නවා. සහ ඔත්තේ සංඛ්‍යාව එකකින් වැඩි කරනවා. මොකද ඒක ඔත්තේ සංඛ්‍යාවක් නිසා. ඒතර එතනින් පස්සේ ෆ්ලෝ chart එකේ මෙන්න මේ point එකේදී මේ බෙදිලා ආපු පාරවල් දෙක එකතු වෙනවා. ඒ කියන්නේ if එක එතනින් ඉවර වෙනවා කියන එක. ඒතර if එක එතනින් ඉවර වුණායින් පස්සේ ඊළඟට තාමත් මේ රතු පාටෙන් මම ඇඳලා තියෙන පාර continue. ඒ කියන්නේ තාම iteration එක ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ අපිට හම්බෙන්නේ අගයක් ලබා ගන්න x ලෙස සලකන්න කියන එක. ඒ කියන්නේ අපි අර while එකට උඩින් කියපු අගයක් ලබා ගන්න x ලෙස සලකන්න කියන statement එකම තමයි. දැන් අපිට flow chart එකේ අපිට ඊතලයේ කරකවලා අදාළ තැනට ගිහිල්ලා iteration එක පෙන්වන්න පුළුවන්. හැබැයි අපිට ඒක pseudo code එකේ පෙන්ව ගන්න බෑ. ඒක නිසා අපිට අර while එකට උඩින් ලියපු මෙන්න මේ statement එක මට නැවත වතාවක් while එක end කරන්න කලින් මෙන්න මෙතන ලියන්න වෙනවා. මොකද මෙතනදී දෙන අගය අනුව තමයි මෙයා ගිහිලා නැවත චෙක් කරන්නේ මෙතන. දැන් x කියන කෙනාට තියෙන්නේ කියන්නේ x කෙනා වෙනුවෙන් දීපු අගය කියන්නේ දෙවෙනියට දීපු අගය බිඳුවට වඩා විශාල එකක්ද නැද්ද කියලා. ඒතර බිඳුවට වඩා විශාල එකක් වුණොත් නැවත මේ ටික නැවත සිද්ධ කරනවා. සිද්ධ කළා ආය අගයක් ඉල්ලනවා. ආය උඩහට ගිහින් චෙක් කරනවා. ඒතර iteration එකක් අපි විස්තර කරගන්නේ ওই විදිහට. තේරුණා චමත්? right. ඊළඟට මේක නැත කියන පැත්තේ. ඒ කියන්නේ iteration එක ඉවර වුණාම කරන වැඩ ටික තමයි කොළ පාට line එකේ පෙන්නලා තියෙන්නේ. ඉරට්ටේ average එක calculate කරගන්න ඕනේ. E average, even average කියලා අපි අරගෙන තියෙන එක. ඒකට අපි ඉරට්ටේ total එක iteration එක ඇතුලේ එකතු කරගත්තා. ඉරට්ටේ count එකක් count කරගත්තා. ඒවා නැවත නැවත අපිට සිද්ධ කරන්න ඕන දේවල්. ඒතකොට ඉරට්ටේ එකතුව ඉරට්ටේ count එකෙන් බෙදුවම අපිට ඉරට්ටේ average එක එනවා. ඒක එක වතාවයි අපිට සිද්ධ කරන්න ඕන. ඒ විදිහට මොත්තේ average එක හොයාගත්තා. ඒ හතර පෙන්නුවා program එක ඉවර කරා. පැහැදිලිද චමත්? right. හිමත් ඔයා අහපු ප්‍රශ්නේ හිමත් ඔයා අහපු ප්‍රශ්නේ ඔයාට ක්ලියර් වුණාද? මට පුතේ ඔයා අහන එක ටිකක් ක්ලියර් නෑ. හිමත් ඔයා අහන්නේ ඉතිරිය චෙක් කරන හින්දා ඒක වෙනම ගන්නෙ නැද්ද කියලා. ඒ කියන්නේ වෙනම ගන්න නැද්ද කියලා කියනකොට e dot සමානයි බිඳුව වගේ. ඒ කියන්නේ ඉතිරිය බිඳුවයි කියලා අරගන්න ඕනේ කියලා දවා කියන්නේ. එහෙම දවා කියන්නේ. ඉතිරිය සමානයි බිඳුව කියන ස්ටේට්මන්ට් එකක් ලියවෙන්න ඕනේ කියන එකද ඔයා අදහස් කරන්නේ? හිමත් මට ඔයා කියන එක හිමීට ඇහෙන්නේ පුතේ. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න. ඇහෙනවා තාම පොඩ්ඩක් හිමින් ඇහෙන්නේ. මම මගේ වොලියුම් උඩරිම දාලා තියෙන්නේ. කතා කරන්නකෝ. ඇහෙනවා. තාම ටිකක් දුරින් ඇහෙන කමක් නැහැ කියන්න මට ක්ලියර් කරගන්න පුළුවන්. කියන්නකෝ.
average එකත් අපි calculate කරගත්තා නේ අත මේ ටික display කරනවා නේද? ඔව්. ඒ වගේ දැන් x දෙක කියන එක සැරින් සැරේට වෙනස් වෙනවා නේ. කියන්නේ අපි දාන ඉන්ඩෙක්ස් මායි දාන අංකෙත් එක්ක අංකය අනුව. ඔව් ඔව්. ඒතකොට දැන් අපි ඒක අර කන්ඩිෂන් එකක් අතට දානකොට කියන්නේ කලින් අපි ඒක ඕනේ නම් අපිට ඒක කලින් අපි වෙනම ගන්න ඕනේ කියලා කියන්නේ ඒක වෙනම එකක් විදිහට e.0 වගේ ගන්න අර ඒ වගේ ඔව්. දෙක කියන එකත් අපි කැල්කියුලේට් කරන්න කියන්නේ මාළි 20 යග්ගේ සමානයි කියලා x දෙක කියලා කැල්කියුලේට් කරනවා කැල්කියුලේට් එක ඉතුරු වගේ කියන දේ දාලා සමාන බිඳුව කියලා දාලා කන්ඩිෂන් එක හදන්න කියනවා දැන්. ඔය කියන්නේ මේ දැන් මම මේ තේරුම් ගත්ත විදිහ මම ඔයාලට කියනවා කියප එක. දැන් ඔයා අහන්නේ x දෙකෙන් බෙදලා ඉතුරු අගය ගන්න කියන එක තව වේරියබල් එකකට සමාන කරලා අන්න ඒ වේරියබල් එක සමානයි බිඳුවද කියලාද ගන්න කියලා නේද අහන්නේ? හරි හරි. මෙහෙමයි පුතේ. දැන් මේ මෙතන අපි කරන්නේ ඔයා කියන විදිය කරන්න පුළුවන්. එක ගැටලුවක් නැහැ. ඔයා මේ හිතන්නකෝ මේ ඉතුරු අගය ගණනය කරන process එකේ ඔයාට ලියන්න පුළුවන් x බෙදීම 2 ගණනය කර ඉතුරු අගය y ලෙස සලකන්න. ඊට පස්සේ ඔයාට කන්ඩිෂන් එකේ ලියන්න පුළුවන් y සමානයි බිඳුවද. ඔයා අදහස් කරන්නේ එහෙම දෙයක් නේද? I කියන මේ හිමත්? ඔව්. කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ පුතේ. මේ මෙතනදී අපි දෙන්නේ ප්ලෑන් එකක්නේ. ඒතර අපි පැහැදිලිවම මේ කන්ඩිෂන් එකේ අහනවනේ ඉතුරු අගය කියලා පැහැදිලිව අහනවනේ. ඉතුරු අගය බිඳුවද කියන ප්‍රශ්නේ අපි පැහැදිලිව අහනවනේ. ඒතර ඉතුරු අගය කියන එක ඊට කලින් process එකේ අපි ගණනය කරගෙන තියෙන්නේ. ඒතර ඔයා කියන විදිහෙන් කරාම වෙන්නේ program එක තව neat වෙන එක. right? නමුත් logic එක කැඩෙන්නේ නැහැ. හරි? පැහැදිලි නේද? clear නේද? හරි. right. මේක ලියාගෙන ඉවරද තව ලියන කවුරු හරි ඉන්නවද? ඔව් ළමයි ලියන කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. හරි අපි එහෙනම් 15 වෙනි ගානට යමු. ඔයගොල්ලෝ 15 ලියලාද තියෙන්නේ? මම විනාඩි 5ක් දෙන්නම් 15 වෙනි ගාන ලියන්න බලන්න කට්ටිය. 6:12යි වෙලාව. 6:17ට මම 15 කතා කරන්න පටන් ගන්නම්. බලන්න 15 ලියන්න. 6:17 වෙන්නෙත් නෑ මේක ලියන්න. මේකේ ඔයගලන්ට හිතන්න තියෙන එකම එක තැනයි. මේක no කියන පැත්තෙන් iterate වෙන්නේ. yes කියන පැත්තෙන් නෙවෙයි. right? එතකොට මම ඔයගලන්ට කිව්වා condition එක පාවිච්චි කරනකොට no එක පැත්තෙන් නම් iterate වෙන්නේ pseudo code එක ලියනකොට මතක තියාගන්න condition එකේ complete opposite එක පාවිච්චි කරන්න කියලා. right? මම විනාඩි 5ක් දෙන්නම් try කරන්නකො.
right අපි 15 වෙනි ගාන කරමු. right 15 ගානේ ඔයගලන්ට කියලා දෙන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි while එකෙන් මේක කරන විදිහ සහ තව ස්ට්‍රක්චර් එකක් තියෙනවා repeat until කියලා. repeat until එක මේකට පාවිච්චි කරගන්න විදිහ. right හරි. එතකොට මම මුලින්ම while එකෙන් මේක ලියන විදිය ලියන්නම්. ඒක හරි lazy. මම methods දෙකකට කරලා තියෙනවා. හැබැයි මම උඩ method එකට විතරයි ලියන්නේ. අනිත් එක ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. right ලොකු ගැටලුවක් නෙවෙයි කියලා මම හිතනවා. right මම පළවෙනි method එකේ හැටියට මම ලියනවා start කරා x equal 2යි කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ iteration path එකට තමයි අපි වැටෙන්නේ නේද? මේ රතු පාටින් පෙන්නන්නේ iteration path එක. right එතකොට මේකේ condition එකේ x විශාලයි 24 කියන condition එක තියෙනවා. එතකොට අපේ iteration එක ඇතුලේ x ව input එකක් විදියට ගන්නෙ නෑ. x ව මෙතනදී අපි මූලිකව define කරගෙන ඉවරයි. x සමානයි 2යි කියලා. ඒක නිසා අපිට මෙතන condition එක කෙලින්ම while එකට යන්න පුළුවන්. right අපිට මේ iteration එක ඇතුලේ තියෙන කෙනෙක් while එකට එළියෙන් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ මේ program එකේ. මම while කියලා ගන්නවා. මෙතන ගැටලුව තියෙන්නේ මෙයා iterate වෙන්නේ no කියන path එකේ. නැත කියන පැත්තෙන් තමයි iterate වෙන්නේ. හැබැයි pseudo code වල මේ while structure එක ඇතුළට යන්නේ while structure එක ඇතුළට යමක් ගෙනියන්නේ ඒක මේ අපි මේ condition එක ඇතුලේ ලියලා තියෙන එක සත්‍ය නම් විතරයි true නම් විතරයි. දැන් මේ flow chart එකට අදාළව iterate වෙන්නේ කොන්දේසිය අසත්‍ය විට. right එතකොට අපිට ඕක pseudo code එකට ලියනකොට handle කරගන්න වෙනවා. අපි මේ condition එකේ complete opposite එක පාවිච්චි කරන්න වෙනවා. එතකොට x විශාලයි 24 කියන condition එකේ complete opposite එක වෙන්නේ x කුඩා හෝ සමානයි 24 කියන එක. හරිද? ඒතර ඒක තමයි අපිට මෙතනදී පාවිච්චි කරන්න වෙන කොන්දේසිය. right ඒක ගැන ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. මොකද ඕගලන්ට ඔය වගේ එකක් විභාගයට ආවත් යන්න තියෙන ක්‍රමවේදය ඕක. ඕගොල්ලෝ මෙතන ගන්නෝනේ x කුඩා හෝ සමානයි 24 කියන condition. ඊට පස්සේ බොහොම පැහැදිලිව x ව display කරා x දෙකක් එකතු කරා. right right display x equals x plus 2. ඔතනින් while එක ඉවරයි. ඒක නිසා end while yes පැත්තේ වෙන්නේ flow chart එක ඉවර වෙන එක. මේක yes path එක. يعني flow chart එක ඉවරයි කියන්නේ මෙතනින් නිකම්ම end එක එනවා. right දැන් මෙතනදී අපිට මේක අපි විමසලා බැලුවොත් කොහොමද කියලා x ගේ අගය 2යි මුලින්ම condition එක check කරනවා x කියන කෙනා 24ට අඩු හෝ සමානද? ඔව් x කියන කෙනා 24ට අඩුයි මොකද 2 එන්නේ. එහෙනම් x ව display කරනවා. ඒත් output එක මම මේක check කරන විදිහත් පොඩ්ඩක් මෙතනම පෙන්නන්නම්. right මට මේ pseudo code එක check කරන්න කිව්වොත් check කරනවා කියන එකට අපි programming වලදී කියනවා hand trace කරනවා නැත්නම් dry run එකක් යනවා කියලා. dry run කරන ක්‍රම ගොඩක් තියෙනවා. right අපි මෙතනදී බොහොම simple dry run එකක් කියන්නේ. right dry run එකක් කරනකොට සාමාන්‍යයෙන් අපි හැම ඒ කියන්නේ flow chart එකක වේවා pseudo code එකක වේවා හැම variable එකකටම වගුවක තීරුවක් පාවිච්චි කරනවා සහ output එක සඳහා වෙනමම තීරුවක් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ display x output x වගේ තියෙනවා. right ඒතර මට
මේ තියෙන සූඩෝ කෝඩ් එක hand trace කරන්න කිව්වොත් output එක හරියට එනවද කියලා බලන්න. right? මට ඒක hand trace කරන්න පුළුවන්. start කරා x සමානයි 2යි කියලා අරන් තියෙනවා. ඒ කියන්නේ x කියලා මගේ වගුවේ එක තීරුවක් හැදෙනවා 2යි. ඊළඟට condition එක එනවා x කුඩා හෝ සමානයිද 24ට. ඒක අපිට check කරලා බලා ගන්න පුළුවන් නේද? x කියගේ තියෙනවා අපේ වගුවේ. එයා 24ට කුඩා හෝ සමානද 24ට කුඩයි. ඒ කියන්නේ එයා සත්‍යයි. සත්‍යයි නම් අපි මේ මෙතන තියෙන step එකට යනවා. x ව display කරන්න. එහෙනම් display වලට මට වෙනම තීරුවක් ගන්න ඕනේ. right? එතන දෙක display වෙනවා. දැන් මේ තියෙන්නේ monitor එකේ ඔයාලට display වෙන දේ. right? ඊළඟට කියලා තියෙනවා ඊළඟ line එකේ x ගියාගේ දෙකකින් වැඩි කරගන්න x equal x plus 2 කියලා. right? ඒ කියන්නේ x ගියාගේ දැන් තියෙන 2යි 2කට 2ක් එකතු වුණාම 4යි. දැන් එතකොට x ගියාගේ 4 බවට පත් වෙනවා. එතකොට මෙයත් ඕකේ. දැන් ඊළඟට තියෙන end while එක ගාවට ආවම end while ගාවට එක සැරේ යන්නේ නැවත ගිහින් check කරනවා while condition එක false ද කියන එක. මොකද false නෙවෙයි නම් ආයෙත් display x එකතු කිරීම 2 කියන එක සිද්ධ වෙන්න ඕනේ. දැන් x 4යි 4 කියන්නේ 24ට වඩා අඩුයි. එහෙනම් නැවත x display වෙනවා. ඒ කියන්නේ දැන් x කියගේ 4යි 4 තමයි display වෙන්නේ. x කියගේ 2කින් වැඩි වෙනවා. 4 6 බවට පත් වෙනවා. නැවත යනවා. ආයි check කරනවා. x 24ට අඩුයිද? 6 කියන්නේ 24ට අඩු වගයක්. එහෙනම් x ව display වෙනවා 6යි. නැවත 2ක් වැඩි වෙනවා. එහෙනම් 6 8 බවට පත් වෙනවා. right? නැවත යනවා check කරනවා. 8 කියන්නේ 24ට අඩුයි. එහෙනම් 8 display වෙනවා. නැවත 2ක් එකතු වෙනවා 10යි. දැන් ඔයගලන්ට මේක කරගෙන යනකොට මේකේ pattern එකක් ඔයගලන්ට අහු වෙනවා නේද? කියන්නේ හැම iteration එකකටම වෙන්නේ යමක් display කරලා දැන් අපි අන්තිමට කරපු එකේ 8 display කරා x ව 10 වුණා. නේද? අපේ හැම iteration එකම ඕකනේ උනේ. මුලින්ම 2 display කරා x 4 වුණා. ඊට පස්සේ එකේ 4 display කරා x 6 වුණා. ඊළඟ iteration එකේ 6 display කරා x 8 වුණා. ඊළඟ එකේ 8 display කරා x 10 වුණා. දැන් ඔයගලන්ට ඔය pattern එකෙන් දැන් මේ 24ක් තියෙන නිසා ඕනනම් අපිට table එක දිගටම කරගෙන යන්න පුළුවන්. නමුත් ඔයගලන්ට මේ අගය ලොකු අගයක් දීලා තිබ්බොත් 1000ක් වගේ දීලා තිබ්බොත් කොහොමද ඔයගොල්ලෝ මේක predict කරගන්නේ? එතකොට ඔයගලන්ට මේ pattern එක recognize කරගන්න වෙනවා. ඒතර මොකද්ද pattern එක? යම් අගයක් display කරනවා. එතකොට x ගේ අගය ඒ අගයට වඩා දෙකකින් වැඩි වෙනවා. right? එහෙනම් මගේ iteration එක continue වුණොත් පහළට right? මගේ iteration එකේ x 24 කියලා පෙන්නනකොට දැන් අපිට පෙන්න ගන්න ඕන අන්තිම අගේ 24. ඒතර වඩා හොඳයි මම 24 නැතුව 22 කියන තැන ඉඳලා පටන් ගන්න ඕන. ඒතර මම x 22 කියන කෙනා පෙන්නනකොට x 22 පෙන්නලා සිද්ධ වෙන දේ තමයි මගේ x ව 24 කරගන්න එක. ඔය කියපු පොයින්ට් එක පැහැදිලිද? ඒක අපි රටාවෙන් තමයි අධ්‍යයනය කරගත්තේ. රටාව නිතරම ගියේ මෙන්න මේ විදිහේ සම්බන්ධයක. ළමයි ඔක පැහැදිලිද? x 22 කියලා පෙන්වන වෙලාවේ ඊළඟට x 22 කියලා පෙන්නනවා x ගේ 24 වෙලා තමයි මෙන්න මෙතන දැන් නතර වෙන්නේ. මෙයා 22 කියලා පෙන්නනවා. මෙතනින් 24 කියලා නතර වෙනවා. නතර වෙනවා කියලා කියන්නේ ඒ iteration එකේ.
ඔව් එක්කෙනෙක් කන්ෆර්ම් කරා තේරුණා කියලා අනිත් අය මොකද තත්ත්වය? ඔව් ළමයි අනිත් අය තේරුන්නේ නැද්ද? right හරි දෙන්නෙක් කන්ෆර්ම් කරා අනිත් අය සෙෂන් එකේ නෙවෙයිද ළමයි ඉන්නේ? right හරි එහෙනම් 24 උණයින් පස්සේ 24 වෙන්නේ මේ පොයින්ට් එකේ නැවත ගිහින් චෙක් කරනවා. චෙක් කරනකොට මෙයා බලන්නේ x කුඩාද නැත්නම් සමානද 24ට. දැන් x වලගේ 24යි. 24 කුඩා නැහැ. නමුත් සමානයි. එහෙමනම් නැවත මේ ක්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. x ඩිස්ප්ලේ වෙන්න ඕනේ. ඒ කියන්නේ 24 ඩිස්ප්ලේ වෙනවා. x ගාගේ දෙකකින් වැඩි වෙන්න ඕනේ. x 26ක් බවට පත් වෙනවා. පත් වුණායින් පස්සේ නැවත ගිහිල්ලා කන්ඩිෂන් එක චෙක් කරාම දැන් කන්ඩිෂන් එක false. x කියන කෙනා 24ට කුඩා නැහැ විශාලයි. ඒ කියන්නේ කන්ඩිෂන් එක false සමානත් නැහැ කුඩාත් නැහැ සමානත් නැහැ විශාලයි. ඒක නිසා කන්ඩිෂන් එක false වෙනවා. false වෙච්ච ගමන් end while එකට එනවා. ඇවිල්ලා end එකට එනවා. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. එතකොට ආගේ output එක මොකක්ද කියලා අහුවොත් නේද? මොකක්ද output එක? මේ තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන output එක තමයි ඔයගලගේ output එක වෙන්නේ. right ඔන්න ඕකට තමයි අපි කියන්නේ hand trace කරනවා කියලා. right ඒක නිසා hand trace කරනකොට මතක තියාගන්න ඕගලන්ට flow chart එකක වේවා pseudo code එකක වේවා. ඔය දෙකෙන් ඕන එකක ඔය වැඩේ කරන්න පුළුවන්. pattern එක අඳුන ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද hand trace කරන දේවල් තමයි ඔයගලන්ට MCQ වලට එන්නේ. MCQ වලට ඔයගලන්ට එන්නේ නැහැ. මොකක් හරි සිද්ධියක් දීලා ඒකට අදාළ flow chart එක මොකක්ද කියලා හොයන්න එන එක බොහොම කලාතුරකින් එන්නේ. ගොඩක් වෙලාවට එන්නේ flow chart එක හරි pseudo code එක හරි නැත්නම් Python code එක හරි දීලා output එක මොකක්ද කියලා හොයන්න කියන එක. ඒතර එතනදී මේ hand tracing කියන එක ඔයගලන්ට හුරු වෙන්න ඕනේ. නැතුව ඔයගලන්ට මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න බෑ. හරි. එතකොට ඔය තියෙන්නේ hand trace කරන විදිහ අපි තව පහළ ගානෙත් පහළ ගන්න වේ අපි විභාග ප්‍රශ්නයක් මාර්ගයෙන් hand trace කරලා බලමු. right එතකොට වැඩේ ඉවරයි. මට මේක කියලා දෙන්න ඕනේ repeat until කොහොමද ලියන්නේ කියන එක. right දැන් මේ අපි while එකේ condition එක මාරු කරානේ. මාරු කරලා ලිව්වනේ. ඕගලන්ට තියෙනවා pseudo code වලදී පාවිච්චි කරන්න පුළුවන් තව structure එකක් repeat until කියලා. repeat until structure එක වැඩ කරන්නේ while ගේ ප්‍රතිවිරුද්ධ ආකාරයට. ප්‍රතිවිරුද්ධ ආකාරය කියන්නේ මොකද්ද? while වැඩ කරේ එයාට කියලා තියෙන condition එක සත්‍ය නම් තමයි එයා iterate කරේ. repeat until වැඩ කරන්නේ එයාට කියලා තියෙන condition එක අසත්‍ය නම් පමණයි. ඒ කියන්නේ repeat until වලින් iteration එකක් කරන්නේ කොන්දේසිය අසත්‍ය නම්. ඒ වගේම තමයි repeat until ගේ කොන්දේසිය check කරන්නේ අදාළ structure එකේ අවසානම statement එක විදියට. නැත්නම් අගදී තමයි condition එක check කරන්නේ. right මම මෙතන ඔයගලන්ට repeat until එක ලියන්නම් මෙයාට අදාළ. right ඔයගොල්ලෝ repeat until පාවිච්චි කරොත් start එක startම තමයි x සමානයි 2 x සමානයි 2 කියලාම මට define කරන්න පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරන වචනයක් repeat. right
repeat කියන වචනේ මම එක වෙන පාටකින් ලියන්න මම මැකෝ එක එතන තපරකින්න right repeat condition එකක් නැහැ මුලදී අපි කරන්නේ iterate වෙන statements ටික ලියනවා right ඒ කියන්නේ බොහොම සරලව අපි while කියලා condition එක ලියපු තැන repeat කියන වචනේ විතරක් ලියලා while structure එක ඇතුළට එන්නේ මොනවාද ඒ හා සමාන විදිහට repeat structure එක ඇතුළට ලියනවා ඒක කිසිම වෙනසක් නැහැ condition එක එන්නේ මෙන්න මේ අන්තිමට. ඒ කියන්නේ end while දාන තැන අපි පාවිච්චි කරනවා until කියලා වචනයක්. අන්න එතන වරහන් ඇතුලේ තමයි condition එක එන්නේ. ඒ වගේම මතක තියාගන්න condition එක false නම් තමයි මේ උඩ දෙක සිද්ධ වෙන්නේ. වෙන විදියකින් කියනවා නම් ඔයාගේ flow chart එක no path එකේ නම් iterate වෙන්නේ. ඒ කන්ඩිෂන් එක ඒ විදිහටම ඔයාට මෙතනට ලියන්න පුළුවන්. right තේරුණාද? එතකොට මේකේ end repeat අරව මේව නෑ. repeat කියන වචනේනුයි until කියන වචනේනුයි තමයි එයාගේ scope එක තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ end කරන්න. තේරුණාද ළමයි? කන්ෆර්ම් කරන්න. ඉසුරු කොතනද පැහැදිලි නැත්තේ? හරි ඉසුරු දැන් ඔයා while එකයි දැන් මම උඩ ලියලා තියෙනනේ while එක උඩ ලියලා තියෙන while එකයි repeat until එකයි තමයි compare කර කර බලන්න ඕනේ දැන් උඩ while එකේ මම ලියලා තියෙන condition එක x කුඩා හෝ සමානයි 24 නම් කියන්නේ 24 then එතකොට x කුඩා හෝ සමානයි 24 වෙලාවට තමයි මේ දෙන්නව සිද්ධ කරන්නේ. તો repeat until structure එක ඕකත් එක්ක බැඳෙන්නේ අසත්‍ය වෙලාවට. ඔව් හිමත් සිංහලෙන් මෙහෙම තමයි. repeat වලට වෙන වචන නැහැ. repeat until කියන්නේ repeat untilම තමයි. ඉසුරු එතකොට repeat until එක එන්නේ while එක ලියන තැන අපි repeat කියන වචනේ ලියනවා end while එක ලියන තැන තමයි until කියන වචනේ ලියන්නේ until ලියන තැන තමයි repeat වීමට අදාළ condition එක දෙන්නේ හැබැයි මේ condition එක අසත්‍ය නම් තමයි repetition එක වෙන්නේ දැන් while එකේ condition එක සත්‍ය වෙලා තියෙනකම් repetition එක දෙනවා while එකට අදාළව බැලුවොත් x කුඩායි 24 නැත්නම් x කුඩා හෝ සමානයි 24 වෙලා තියෙනකම් display x එකතු කිරීම x + 2 කියන එක දෙනවා. until එකේදී කියන කොන්දේසිය අසත්‍ය වෙන්න ඕනේ. අසත්‍ය වෙලා තියෙනකම් repetition එක දෙනවා. display x එකතු කිරීම 2යි. display x එකතු කිරීම 2යි. දැන් මේ අපිට display x එකතු කිරීම 2 repeat කරගන්න අවශ්‍ය නම් repeat until එකේ condition එක දෙන්න ඕනේ අපි x විශාලයි 24 කියලා. මොකද එතන පටන් ගන්න ඕන x සමානයි 2යි repeat x ව display කරනවා 2යි x සමානයි x එකතු කිරීම 2 කරනවා 4යි 4 විශාලද 24ට. ඒ කියන්නේ වාගේ පළවෙනියටම කොන්දේසිය චෙක් කරන්නේ නේ මෙතන 4 විශාලද 24ට. ඒතකොට 4 විශාලද 24 කියලා අහුවම උත්තරේ no false. false නම් මේ දෙන්න ආයි සිද්ධ වෙනවා. right
තේරුණාද ඉසුරු? right හොඳයි. හරි දැන් මම මෙතන 16 වෙනි ප්‍රශ්නේ ෆ්ලෝ chart එක මෙතන නැහැ. මට 16 වෙනි ප්‍රශ්නේ ෆ්ලෝ chart එක sorry 16 වෙනි ප්‍රශ්නේ pseudo code එක while එකෙනුයි repeat until එකෙනුයි දෙකෙන්ම ලියලා එවන්න ළමයි. right ටක් කරලා try කරන්න එක. මම 16 වෙනි එකේ ෆ්ලෝ chart එක මෙතන අඳින්නම් හිමිහිට. right 16 වෙනි එකේ කියලා තියෙන්නේ user එකෙන් ගන්න value එක අදාළව මේ පළවෙනි ගුණ කිරීම 12 පෙන්වන්න කියලා. ඒ කියන්නේ මේකේ අපි පෙන්වන්නේ 15 පෙන්වන්නේ දෙකේ ගුණාකාර 12නේ. 16 කියලා තියෙන්නේ user එකෙන් ගන්න input එකට අදාළව පළවෙනි ගුණ කිරීම 12. ඒ කියන්නේ 3 දුන්නොත් 3 වරක් 12 වෙනකම් පෙන්වන්න ඕනේ. 4 දුන්නොත් 4 8 12 16 මේ විදිහට පෙන්වන්න ඕනේ. right එක තමයි 16 වෙනි ගාන වෙන්නේ. සහන් මට මතක විදියට do while එකේ while එක ගාව තියෙන condition එක සහන් තාමත් true වෙලා තියෙනකොට සත්‍ය වෙලා තියෙනකොට තමයි මේ iterate වෙන්නේ do while එකේ repeat until එකේදී condition එක change වෙනවා. සහන් ඒ කියන්නේ condition එක අන්තිමට check වීම එක වෙනසක් condition එක විරුද්ධ වීම තව වෙනසක් නේ. ඒ කියන්නේ while එකක නම් කොන්දේසිය සත්‍ය නම් තමයි පුනර්කරණය වෙන්නේ iterate වෙන්නේ. repeat until එක කොන්දේසිය අසත්‍ය නම් තමයි iterate වෙන්නේ. do while එක පුතේ මට මතක විදිහට while එකම තමයි වෙනස තියෙන්නේ කොන්දේසිය අගට check කරන එක. ඒක කොන්දේසිය අසත්‍ය නම් නෙවෙයි do while එකේ කොන්දේසිය සත්‍ය නම් තමයි iterate වෙන්න තිබුණේ මට මතක විදිහට. අන්න හරි. ඒක තමයි සහන් වෙන්නේ. false පැත්තෙන් යන එකක් කිසිම ගැටලුවක් නැතුව repeat until එකෙන් ලියන්න පුළුවන්. ඒතර කෙලින්ම නිකන් ඒ කොන්දේසිය අරගෙන until එකට දාන එක තමයි තියෙන්නේ. right? වාට while එකකින් yes පැත්තෙන් යන එකකුත් repeat until එකකින් ලියන්න පුළුවන්. තියෙන්නේ while එකේ කොන්දේසිය complete opposite එක කරලා ලියන එක. right? මට උත්තරේ යුවේ ෂෙහාර නේද? right කොබලමු අන්න හරි ශිහාරා right ඔව් ඒක තමයි උත්තරේ. හොඳයි පුතේ. right මම flow chart එක ටක් ගාලා අඳින්නම්.
ළමයි තප්පරයක් ඉන්න මගේ පෙන් එක වැඩ කරන්නේ නැතුව යනවා. එයාගේ කාලේ අවසන් මට පේන විදිහට. හරි. එතකොට මේ මං ඇන්දේ 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. right එක කියලා තියෙන්නේ user ගෙන් අංකයක් අරගෙන ඒකට අදාළ විදිහට එයාගේ පළවෙනි ගුණාකාර 12 පෙන්වන්න කියලා. right එතකොට start කරනවා අර කලින් ප්‍රශ්නේ දෙවෙනි ආකාරයේ විදිහට මම මේක ඇන්දේ. c කියලා අපි variable එකක් ගන්නවා. එයාගේ එකයි කියලා අරගන්නවා. ඊට පස්සේ user ගෙන් number එකක් ඉල්ල ගන්නවා. ඊට පස්සේ number එකයි cy ගුණ කරනවා. right ඒ කියන්නේ user පහ දුන්නොත් මුලින් හැදෙන්නේ 5 වරක් එක. ඊට පස්සේ c ගේ එකකින් වැඩි කරනවා. එතකොට c 2 වෙනවා. එතකොට c ව චෙක් කරනවා 12ට වඩා අඩුද කියලා. මෙතන චෙක් කරන්නේ 12ට වඩා වැඩිද කියලා. c 12ට වඩා වැඩිද කියලා. no නම් I repeat කරනවා. ඒ කියන්නේ c x එකෙන් වැඩි වෙනවා. දැන් c කියන්නේ 2යි දෙවරක් 5. ඒතර 10 හැදේ. ඊට පස්සේ ic එකකින් වැඩි කරනවා 3යි 12ට වඩා වැඩිද කියලා බලනවා. නැත්තම් ic x එකෙන් වැඩි කරනවා. ඒකට 3 වරක් 5 15යි. right ඔය විදිහට
පළමු ගුණාකාර 12 අපිට අරගන්න පුළුවන්. right? ඒතර මේකේ සූඩෝ කෝඩ් එක ලියනවා නම් කොහොමද ලියවෙන්නේ? while එකෙන් ලියනවා නම් start c සමානයි 1යි enter a number and consider as x. ඊට පස්සේ අපි වැටෙන්නේ iteration path එකට. ඒ ප්‍රශ්නෙන් පස්සේ මේ තියෙන අපේ iteration path එක. දැන් බතු පාටෙන් මම ඇඳලා පෙන්නන්නේ. ඒක නිසා while එක ගන්නවා නම් opposite condition එක ගන්න ඕන නේද? c less than or equal 12. Then මුලින්ම එන්නේ display එක display c into x. c equals c plus 1. And while end. right? ඔය විදිහට තමයි while එකෙන් අවුල ලියනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න තියෙන්නේ. right? repeat until එකෙන් ලියනවා නම් ඒකත් ලේසි වැඩේ. right? මේ එකම ප්‍රෝග්‍රෑම් එක තමයි ඔයගලන්ට ලියන්න තියෙන්නේ. වෙනසකට තියෙන්නේ while තියෙන තැනට repeat වෙනවා. end while තියෙන තැනට until කියලා ඇවිල්ලා condition එක එනවා. right? මම එක මේ පැත්තට වෙන්න ලියන්නම්. start c equals 1. enter a number and consider as x. then මෙතනට එන්නේ repeat. නේද? while එක නෙවෙයි. ඔතනට පස්සේ එන්නේ repeat. ඊළඟට අර ස්ට්‍රක්චර් එකේ මේ විදිහටම එනවා. repeat display c into x. c equals c plus 1 until ඔයගලන්ට original condition එක දාන්න පුළුවන්. c larger than 12. ඊට පස්සේ end. හරි. ඔය තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ repeat සහ while සහ repeat until දෙකෙන්ම උත්තරේ ලියන්න. ගැටලු තියෙනවා නම් අහන්න. right? complete නැති අය විනාඩි දෙකක් දෙන්නම්. ටක් ගාලා complete කරගන්න. හරි.
තාම ලියන අය ඉන්නවද? ළමයි ලියන අය ඉන්නවා නම් ඉන්ඩිකේට් කරන්න. right. හරි. එහෙනම් අපිට පුළුවන් Python පටන් ගන්න. එතකොට Python පටන් ගන්නකොට දැන් ඔය ඔයගොල්ලෝ ලියන programs ටික අපිට නැවත වැදගත් වෙනවා. මොකද Python syntax ටික කතා කරාම අපි ඔය ලියපු ඔය ඇඳපු flowcharts ටිකටම flowcharts 16ක් ඇඳලා ඒ 16ටම Python program 16ක් ලියනවා. ඒතර ඔයගොල්ලෝ සෑහෙන දුරක් Python cover වෙනවා. මේ කියන flowcharts 16ට code 16 ලියනකොට. right? හරි අපි කතා කරන්න පටන් ගමු මොනවාද Python වල තියෙන syntax ටික කියන එක. right? හරි Python කියන language එක text based programming language එකක්. right? ඔයගලන්ට code කරන්න ඕනේ. ඒතර code කරන්න ඕනෑම text editor එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ code අපි type කරන code එක .py කියන extension එකෙන් අපි save කරන්න ඕනේ. .py Python වලට අදාළව .py කියන extension එකේ save කරන්න ඕනේ. ඊට පස්සේ අපිට Python install කරලා තියෙනවා නම් අපිට යව command prompt එකේ හරි නැත්නම් Python IDE එකේ හරි run කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි කියනවා Python code කරනකොට Python IDE එක පාවිච්චි කරන්න කියලා. right? සාමාන්‍ය Python download කරගන්න එනකොට Python IDE එක මේගොල්ලෝ මේකේ IDLE කියලා කියන්නේ ඒගොල්ලන්ගේ වෙනම definition එකක් තියෙනවා IDLE එකට. අපි සාමාන්‍යයෙන් IDE එකක් කියලා කියන්නේ integrated development environment කියන එකට. right? IDLE කියන එක ඒගොල්ලන්ගේ වෙනම definition එකක් තියෙනවා. ඒකට ඒක IDE වලට related නමුත් අපි කතා කරන්නේ IDE එකක් කියලා කියන්නේ ඕනම programming language එකට IDE එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ Java ගත්තොත් Java වල IDE එක කියලා කියන්නේ ඔය NetBeans ඒ වගේ ඔයගොල්ලෝ අහලා ඇති සමහර නම් right? Visual Studio ගත්තොත් Visual Studio එකේ IDE එකක් තියෙනවා. right? C# වල IDE එක වෙන්නේ Visual Studio. right? ඒ විදිහට ඕගලන්ට integrated development environments මේ integrated development environments කියලා කියන්නේ ඔයාට ඒ environment එක ඇතුලේ code කරන්න හැකියාව දෙනවා. ඒ කියන්නේ text editor එකක් තියෙනවා ඒක ඇතුලේ සහ ඒ code එක test කරගන්නත් පුළුවන්. run කරලා debug කරලා වැරදි තියෙනවද කියලා හොයලා බලලා program එක හරියට run වෙනවද කියන එක ඔක්කොම මේ කියන pack එක IDE එක ඇතුලේ කරගන්න පුළුවන්. right? ඔයගොල්ලන්ට Python install කරගත්තම ඔය කියන IDE එකයි command prompt එකයි දෙකම ඔයගලන්ට එනවා. ඉතින් IDE එකෙන් වැඩ කරන එක තමයි ලේසිම විදිහ. ඊට මේ තියෙන Python IDE එක දැන් මෙතන ඇත්තටම මේ Python IDE එක run කරාම ඔයගලන්ට පේන්න තියෙන්නේ ඔයගලගේ output එක generate වෙන තැන. ඔයාලට මෙතනත් code කරන්න පුළුවන්. ඔයාලට IDE එක අඳුන ගන්න තියෙන එක හොඳ point එකක් තමයි මෙන්න මේ greater than marks 3 right? මෙතන ඔයගලට type කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. right? දැන් ඔය type කරනකොට syntax errors එනවා. ඒ කියන්නේ අපි syntax වලට අදාළව type වෙන්නේ නැති නිසා. නමුත් ඔයගොල්ලෝ program එකක් ලියනවා නම් program එකක් ලියන්න හොඳම ක්‍රමය තමයි මේ file කියන තැනට ගිහිල්ලා new file එකක් අරගන්න එක. එතකොට ඔයගලන්ට හම්බෙන්නේ text editor එකක්. හරියට notepad එක වගේ. right? මේ පැත්තේ ඔයාට අවශ්‍ය දේ ලියනවා. ඒකට අදාළ දේ run කරාම ඔයාට මේ IDE එකේ
running interface එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කියන එක. right? දැන් මම සාමාන්‍යයෙන් practical ළමයි එක්ක කරන්න main file එකක් මම desktop එකේ save කරලා තියන් ඉන්නවා. ඒක නිසා මම ඒ file එක open කරන්නම්. right? ඒ කියන්නේ text editor එකක්. මොකද මම නැවත save කර ඉන්න අපහසු නිසා මගේ edit with id කියලා ගියාම මෙතන තියෙනවා. right? දැන් මම මේ code එකක් print කරලා තියෙනවා. right? මම මෙතන සරලව print x කියලා දුන්නොත් මේව තමයි ඔයගොල්ලෝ Suhara that is working. right? print x කියලා දුන්නොත් මට මේ code එක මම save කරන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති මම මෙයාව save කරලා තියෙන්නේ test.py කියන නම. Daddy, are you finished? No, not yet, Suzu. I need to take that. I will be finishing it very soon. I need that. But I need to wait for me. I'll give it to you within 15 minutes. Ow! 15 minutes, huh? Daddy! right? ඉතින් මම test.py කියලා save Daddy, කරලා what තියෙන්නේ. happened? Suzu. right? එතකොට right? මට මෙයාව මගේ text editor එකේ මම වෙනස්කමක් කරොත් මම ඒක save කරන්න ඕනේ නැවත වතාවක්. හරි අපි අර HTML file එකක් save කරලා refresh කරනවා වගේ. save කරලා මට පුළුවන් මෙතන run කියලා command එකක් තියෙනවා. මගේ keyboard එකේ F5 එක එබුවම අත run කරගන්න පුළුවන්. නැත්තම් මෙතනින් මේ command එක තේරුවම මෙයා run වෙන්න පටන් ගන්නවා. ඒතර මගේ output එකේ පේන්න එනවා. මෙතන 8යි කියලා පේන්න එනවා. right? එතකොට ඕක තමයි අපි සාමාන්‍යයෙන් Python වල program එකක් code කරලා run කරගන්නවා කියන ක්‍රියාවලිය. right? එතකොට මම මෙතන යම් කිසි වැරද්දක් වුණොත් අපි programming වලදී වැරදි જાති දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි syntax errors කියන එක. syntax errors කියලා කියන්නේ අපි දැන් භාෂාවක් ගත්තොත් භාෂාවක ව්‍යාකරණ නීති රීති තියෙනවා. සිංහල භාෂාව ගත්තොත් සිංහල භාෂාවේ තියෙනවා මම වලින් පටන් ගත්තොත් මී වලින් ඉවර කරන්න ඕනේ ලියන භාෂාව. ඒක වැරදියට මූ වලින් ඉවර කරොත් ඒක ව්‍යාකරණ දෝෂයක්. ඒ වගේ මේ ප්‍රෝග්‍රෑමින් වල යම් කිසි දෙයක් ලියන විදිහක් තියෙනවා. අන්නේ විදිය වෙනස් කරොත් ඒක ව්‍යාකරණ දෝෂයක් නැත්නම් syntax error එකක් කියලා අපි කියනවා. right? අපිට ප්‍රෝග්‍රෑමින් වලදී ප්‍රධාන වශයෙන් errors ಜಾති දෙකක් හම්බ වෙනවා. syntax errors සහ logical errors තව එක්කෙනෙක් ඉන්නවා runtime errors කියලා. right? syntax errors, logical errors සහ runtime errors. syntax errors කියලා කියන්නේ අර මම කලින් කිව්වා වගේ භාෂාවේ තියෙන දෙයක් වැරදීම. Suhara, go to me. Daddy, where's my little fish? It's with Ammi. Go and ask her. It's with Ami? Yeah. හරි එතකොට අපි ව්‍යාකරණ නීතියක් නැත්නම් අපි ලියන විදිහ වෙනස් කරොත් syntax error එකක් අපිට එන්නේ. කියන්නේ keywords වැරද්දුවොත් function එක නමක් වැරද්දුවොත් කියලා නැති variable එකක් අපි පාවිච්චි කරන්න ගියොත් right? ඒගොල්ලෝ මේ x සමානයි 8 කියලා මෙතන තියෙන එක අස් කරලා දැන් මම මෙතන කරලා තියෙන syntax error එකක් මගේ print කියන statement එකේ මම t අකුර නැහැ. දැන් මම මෙයාව run කරොත් මට මෙතන error එකක් දෙනවා පේනවද? name print is not defined කියලා. ඒ කියන්නේ print කියන කෙනා යාට අඳුන ගන්න විදිහක් නැහැ. right? මම මෙතන print අරගෙන x සමානයි 8 කියන කෙනා මම අස් කරනවා. අස් කරලා save කරලා run කරොත් I syntax error එකක් දෙනවා x කියන කෙනා දන්නේ නැහැ කියලා. name x is not defined. ඒකට ඒවා syntax errors. right? එතකොට logical errors කියලා කියන්නේ program එක syntax error එකක් ඔයාලට දෙන්න නැතුව run වෙනවා. right? ඒ කියන්නේ ව්‍යාකරණානුකූලව වැරද්දක් නැහැ. right? හැබැයි
ඔයාගේ output එක expected output එක නෙවෙයි. ඔයා ඉලක්කම් දෙකක් එකතු කරන්න කියලා දෙනවා. program එක run කරාම 2යි 3යි input කරාම ඔයාට 10 උත්තරේ එන්නේ. 2 එකතු කිරීම තුන කියන්නේ 5 උත්තරේ එන්න ඕන. නමුත් ඔයාට 10 එන්නේ. එතකොට program එක run වෙලා output එකකුත් දෙනවා. ඒ කියන්නේ syntax errors නැහැ. නමුත් logical error එකක් තියෙනවා. right? logic එකේ වැරද්දක් තියෙනවා. it's a logical error. අනිත් එක්කෙනා තමයි run time errors කියන කට්ටිය. ඒ කියන්නේ program එක run වෙනකොට errors තියෙන්න පුළුවන්. syntax errors නැහැ. නමුත් program එක run වෙනකොට errors එන්නේ. එන උදාහරණයක් විදිහට මම මෙතන x සමානයි 8 කියලා දීලා මම print කරන්න කිව්වොත් 8 බෙදීම බිඳුව කියන අගය. දැන් ඔයගොල්ලෝ ගණිතයට අනුව දන්නවා 8 බෙදීම බිඳුව කියලා කියන්නේ අනන්ත අගයක්. right? මම මෙයා save කරලා run කරොත් පේනවද? දැන් මෙතන එන්නේ syntax error එකක් නෙවෙයි. මේක runtime error එකක්. මේ runtime error එක තියෙන්නේ division zero division error. බිඳුවෙන් බෙදීම නිසා සිද්ධ වෙන ගැටලුවක්. right? එහෙම නැතුව මෙතන ව්‍යාකරණානුකූල වැරද්දක් නැහැ. හරි එතකොට ඔන්න ඔය errors ආකාර 3 ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? තමයි දැන් අපි මේ වේරියබල්ස් එකෙන් පාවිච්චි කරද්දී අර ಜಾති තියෙනවනේ ඉන්ටිජර්ස් රෝමේවා කියලා. ඔව්. ඒවැස දැන් අර ස්ටෝර් කරන්න පුළුවන් මේ ලිමිට් එකකුත් තියෙනවනේ. ඒවත් වැරදි වුණොත් එහෙමත් ඒත් රන් ටයිම් එරර්ස් වෙනවනේ ඔය විදිහට. ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ එතකොට අපි වෙන වෙනම මේ වේරියබල්ස් හදන්නේ කොහොමද? දැන් x කියන එක මොන જાති එකක්ද කියලා. මෙහෙමයි. Python වල පුතේ Python වල variable එකකට assign කරන value එක මත තමයි variable එකේ type එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ මම x ට 8 දුන්නම x integer type එකක් වෙනවා. මම x ට 8.0 දුන්නොත් x float type එකක් වෙනවා. ඒක Python එකේ standard එක. Python වල අපිට නැහැ. දැන් ඔයගොල්ලෝ Pascal කරා නම් O level වලදී IT කරා නම් ඒත් Pascal වලදී අපි මුලින්ම කියනවා variable එක මොන જાතියද කියලා. Python වල එහෙම variable එක මොන જાතියද කතාවක් නැත. Python වල variable එකේ જાතිය තීරණය වෙන්නේ variable එකට initially assign වෙන අගය අනුව. ඒතර මම 8.0 දුන්නා. එයා ඇවිල්ලා float type එකක්. මම මෙයාට 8.0 නැතුව double quotes ඇතුලේ ABC කියලා දුන්නොත් ඒක string type එකක් කියලා අපි ගන්නවා. අපි ඉස්සරහට කතා කරනවා ওই types ටික ගැන. ඒ විදිහට අරගන්න. ඒතර Python වල variable එක කියන්නේ data type එක තීරණය වෙන්නේ. variable එකක type එක තීරණය වෙන්නේ එයාට initially දෙන value එක. තේරුණාද ඉසුරු නේද ඇහුවේ? අවසයි ඔය හරි තේරුණා. තේරුණානේ? right. හරි. දැන් අපි මේ චුට්ට කියලා අපි සෙෂන් එක නතර කරමු. ප්‍රෝග්‍රෑමින් වලදී ගොඩාක් කට්ටිය ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න ගියාම කරන ලොකු වැරද්දක් තමයි ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකේ concept එක අඳුනගන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ලැන්ග්වේජ් එකක් මාස්ටර් කිරීම නෙවෙයි. ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඕනේ මොකක්ද ලැන්ග්වේජ් එකක අපි දැනගත යුතු දේවල් කියලා. right? ඒක දැනගත්තම ඔයගලන්ට ඕනම ලැන්ග්වේජ් එකක ඒකට පැරලල් දේවල් තමයි තියෙන්නේ. right? ඒතර ඔයා මුලින්ම අඳුන ගන්න ඕනේ ලැන්ග්වේජ් එකක ඔයා හඳුනාගත යුතු දේවල් මොනවද කියලා. ඒතර ලැන්ග්වේජ් එකක් ගත්තම ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ගත්තම ඔයගලන්ට පොදු කරුණු තියෙනවා. පොදු කරුණු තමයි ලැන්ග්වේජ් එකේ variable එකක් initialize කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ කියන්නේ සරලව කියනවා නම් variable එකක් ලියන්නේ කොහොමද? right? ඊළඟට language එකකට අදාළව තියෙන data types මොනවද? ඒක හැම language එකකම අපේ real world එකේ අපිට හම්බෙන values තියාගන්න data types තියෙනවා.
හැබැයි සමහර ලැන්ග්වේජ් වල ඉන්ටිජර් එකක් ඉන්ටිජර් කියන එකෙන් අඳුන ගන්නවා. සමහර ලැන්ග්වේජස් වල int කියලා හඳුන ගන්නවා. දැන් Python වල එහෙම හඳුනා ගැනීමක් නැහැ. මම කිව්වා වගේ අගය දුන්නම තමයි එයා ඉන්ටිජර් එකක් කියලා අඳුනගන්නේ. එතකොට අන්නේ data types මොනවද? ඊළඟට ඔය අඳුන ගන්න ඕනේ ලැන්ග්වේජ් එකකින් output එකක් දෙන්න නම් outputs අපිට විදි කීපයකට දෙන්න පුළුවන්. ස්ක්‍රීන් එකට output එකක් දෙන්න පුළුවන්. ඒකට අපි කියනවා standard output එක කියලා. ඒ කියන්නේ monitor එකේ අපිට යමක් පේන්න. right? ඉසුරු ලියනවා මම මේ අද පොඩ්ඩක් කියන එක විතරයි මේ කරන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සින්ටැක්ස් ඒ දේවල් ටික ගැන අපි නෝට් එකක් ලියාගෙන යන්නේ. right? එතකොට මම කීකී හිටියේ data type එක ගැන දැනගන්න ඕනේ සහ ඊළඟට කොහොමද output එකක් දෙන්නේ. දැන් මේ standard output එකක් කොහොමද දෙන්නේ? ඒ කියන්නේ monitor එකට දෙයක් පෙන්වන්නේ කොහොමද? output එක කියලා කියන්නේ monitor එකට විතරක් නෙවෙයි. අපිට file එකකට දෙයක් ලියන්න පුළුවන්. ඒකත් output එකක්. අපිට database එකකට දෙයක් save කරන්න පුළුවන්. ඒකත් output එකක්. right? ඒකට ඒ outputs කොහොමද කරන්නේ? ඒක හැම language එකකම තියෙනවා. right? ඒතර file එකක් එක්ක වැඩ කරනකොට අපි ඒකට කියනවා file operations කියලා. කොහොමද file operate කරන්නේ? database එකක් එක්ක වැඩ කරනකොට අපි කියනවා database operations කියලා. ඒතර කොහොමද database එකත් එක්ක වැඩ කරන්නේ? right? ඊළඟට කමෙන්ට් එකක් දාගන්නේ කොහොමද? කමෙන්ට් එකක් පාවිච්චි කරනවා ප්‍රෝග්‍රෑම් එකට අයිති නොවන දෙයක් ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ලියන්න. ගොඩක් වෙලාවට ඒක ප්‍රෝග්‍රෑම් එක විස්තර කිරීමකට භාවිතා වෙන දෙයක්. right? ඊළඟට වැදගත්ම දේ තමයි අපි දැන් ෆ්ලෝ chart pseudo code ලියනකොට අපිට හම්බුණානේ අර ප්‍රධාන concepts තුනක්. sequence කියලා එකක් හම්බුණා, selection කියලා එකක් හම්බුණා, iteration කියලා එකක් හම්බුණා. sequence කියන එක ඕනම programming language එකක අඳුන ගන්න හරි ලේසි. ඒක නිකන් අපි ලියන විදිය දැනගත්තොත් එකක් යට එකක් ලියන එක විතරයි තියෙන්නේ. selection and iteration කොහොමද languages ඇතුලේ handle වෙන්නේ? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ pseudo code එකේ තිබ්බ if එක නැත්නම් flow chart එකේ තියෙන if එක කොහොමද Python වල නැත්නම් programming language එක handle කරගන්නේ? iteration එක කොහොමද handle කරගන්නේ? right? ඔන්න ඔය ටික තමයි ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. right? ඒක නිසා ඔයගොල්ලෝ ඕනම language එකක අඳුන ගන්න ඕනේ ඔන්න ඔය දේවල් ටික. ඊට පස්සේ අනිත් ඒවා ඔක්කොම logics වගේ. program එක හදනකොට program එකේ plan එක ඇඳගන්නේ ඔය ඒක වගේ logic එක. ඒ logic එක ඇතුලේ sequence තියෙන පුළුවන්, selection තියෙන පුළුවන්, iteration තියෙන පුළුවන්. ඔච්චරයි තියෙන්න පුළුවන්. එතකොට ඔයා sequence වලට අදාළ විදිහට iteration එකට කැමති iteration structure එකකුත් ගැලපෙන එකක් selection වලට ගැලපෙන selection structure එකකුත් අරගෙන ලියන එච්චරයි. right? ඒක නිසා ඔයගොල්ලෝ programming language එකක් study කරනකොට එයාගේ තියෙන concepts ටික study කරන්න. right? ඒක තමයි ගොඩක් කට්ටිය කරන්නේ නැත්තේ. හරි? right. එහෙනම් අපි අදට මම මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ කෙලිම පටන් ගන්න Python වලින්. ඒතර Python වල ඔය කියපු දේවල් ටික අපි අඳුනගෙන යමු. කොහොමද කමෙන්ට් එකක් දාන්නේ? කොහොමද data type variable එකක් define කරගන්නේ? මොනවද තියෙන data types? operators ගැන කියන්න බැරනවා. operators තියෙන එක જાති එකතු කරන්න, අඩු කරන්න, සංසන්දනය කරන්න නේද? ඒ වගේ operators තියෙනවා. ඒ operators මොනවද? right? ඊට පස්සේ control structures මොනවද? if කොහොමද handle වෙන්නේ? while කොහොමද handle වෙන්නේ? right? file එක operations කරන්නේ කොහොමද? ඕවා තමයි පාඩමේ කතා බහ කරන්න තියෙන්නේ. right? හරි. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. මේකට දාලා නෝට් එකක් තියෙනවා. මම ඔයගලන්ට නෝට් එක group එකට දාලා practical ටික කරගෙන යන්න කියලා තමයි මගේ ඔළුවේ තියෙන්නේ. අත්‍යවශ්‍ය දේවල් ටික අපි සමරි කරගමු. right? නැත්තම් ලොකු වෙලාවක් යනවා වැඩි ඉවරයක් කරගන්න. right? හරි. එහෙනම් ගිහිල්ලා ඉන්න. thank you very much. ඊළඟ දවසේ programming වලින් අපි වැඩේ පටන් ගන්නවා. right? හරි. good night හැමෝටම එහෙනම්.